ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා CEPW බණ්ඩාරනායක චන්ද්‍රා මහතාගේ ආයු වර්ෂ 82ක් සපිරීම නිමිත්තෙන් දරුවන් සංජීව, සුජීව, නිරෝෂිනී, ධනංජනී, වරුණි සහ මුණුබුරු මිනිමිරියන් නිලේෂ්, සවින්ද්‍ර, ශාවින්දි, කාව්‍යා, එනාරා, හරසන සහ දිලුක්ෂි යන පිරිස දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය මෑතකදී පරලෝසපත් මාල්නී බණ්ඩාරනායක මහත්මිය, ගාමිණී බණ්ඩාරනායක මහතා, දිල්ෂාන් බණ්ඩාරනායක මහතා ඇතුළු පරලෝසපත් දෙමාපියන්, ගුරුවරුන්, ඥාති මිත්‍රාදීන්, සිසු දරුවන් ඇතුළු සියලුම සංසාරක ඥාතීන් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. සුජීවත් ගරුතර ධර්මදේශකයන් වහන්සේ වන පූජ්‍ය මිමුරේ ධම්මමන් ස්වාමීන් වහන්සේ සහ දායකත්ව දරු පින්වතුන් සෑම සියලු ඥාති මිත්‍රාදීන් ඇතුළු සියලු සිසු දරුවන් මෙන්ම සියලු ලෝක සත්වයන්ට නිවන මත් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යස්ස පාපං කතං කම්මං කුසලේන පීතියති සෝයිමං ලෝකං පභාසේති අබ්බෝ මුත්තෝ වචන්දිමා. සදහම්මි රස විඳිමින් ත්‍රිපිටක සූත්‍ර ඔස්සේ යන විට, සිසාරා යන විට හමුවෙන විශේෂිත කොටසක් තමයි කුද්දක නිකායේ ධම්මපද පාළිය කියන කොටස. ඔබ දන්නා වූ සද්ධර්ම රත්නාවලිය කතා ටික මේ ගාථා ඇසුරින් තමයි විවරණය වෙලා තිබෙන්නේ අටුවාවක් වශයෙන්. මේ ගාථා පදත් අර ගැඹුරු රසිකත්වයක් ඇති කෙනෙකුට ගීත රස විඳින්න පුළුවන් වගේ තම තමන්ට අදාළ ධර්මාබෝධය පමණට රස විඳින්න පුළුවන් සහ ජීවිතයට ප්‍රයෝජන ගන්න පුළුවන් දෙයක්. අපේ ධර්මදේශනා මාලාවල් වලදී සූත්‍ර දේශනාවන්ට වගේම මේ ගාථාවකටත් ඉඳලා හිටලා මුල් තැන දෙනවා සහ ගාථාවකුත් විවරණය කරනු ලබනවා. මේ විවරණයේදී පාසල් යන සමයේ මා පාඩම් කළ තැන ඉඳලා නෙවෙයි අද විවරණය කරන්නේ. මේවා තේරුම් ගැනීම දක්වා අද දක්වා ආපු ගමනේදී අද මා දකින දෙයයි විවරණය කරන්නේ. තවත් ගැඹුරු වෙන්න පුළුවන් අරුත් විවරණය කියලා හිතෙනවා. මොකද මේ සර්වඥවරුන්ගේ අවබෝධය අපි හිතනවට වඩා ගැඹුරු එකක්, නිකලස් එකක්, නිකලල් එකක්. නමුත් මේ සමාජයේ දෙස මම දකිනවා යම් යම් පුද්ගලයන් දරන මතවලදී ඒක වෙනස් කරන්න කැමති නෑ අය. උදාහරණයක් වශයෙන් මට මතක් වෙනවා එක වැඩිහිටි චරිතයක්. දාමරික කියන්නේ නරකම කියන එක නෙමෙයි, නමුත් ටිකක් තරුණ වයසේ දාමරිකම් කළ. වයෝවෘද්ධ භාවයේදී කිව දෙයක් තමයි මම කරපු වැඩ දැනගත්තාම දන්නවා නම් මම දැන් සිල් ගන්න ගියොත් මිනිස්සු මට hina වෙයි කියලා. ඒකෙන් කියවෙන්නේ මේ වැරදි පුද්ගලයාට වැරදි හදාගන්න බෑ, ඉඩ නෑ කියලා වගේ අර්ථයක්. සමාජයේ වැරදිකරුවන්, හිරකරුවන් හෝ අපරාධකරුවන් බවට පත් කරන්න නෙමෙයි ඕන. ඔවුන් ගොඩ ගන්නයි ඕන. ඒ අනුව මා දකිනවා බුදු සමය තුළ ඕනෑම වරදක් කළ කෙනෙකුට ඒ වරද නිවැරදි කරගන්න අවශ්‍ය මාර්ගය තිබෙනවා. තේරුම් ගැනීම තුළ. ඒ අදහස ඇතුව තමයි මම මේ පුංචි ගාථාවක් තේරුම් ගත්තේ. මෙහි සඳහන් ගැඹුර අපේ ජීවිතවලට විවරණය කර ගැනීම සඳහා. යස්ස පාපං කතං කම්මං. යම් කිසි පුද්ගලයෙක් කිසියම් පාපකර්මයක් කළේද, මේ පුද්ගලයා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි
පෘථග්ජන ස්වභාවයේ ඉන්න පුද්ගලයෙක් ඕන කෙනෙක්. සොරාගේ මද්‍යපාන ලෝලියාගේ සල්ලාලයාගේ පටන් මෙහාට එන්න පුළුවන් ඕන කෙනෙක්. කුසලේන පීතියති. කුසලයෙන් වසා දමන්න පුළුවන්ද මේ පාපේ. සොයිමං ලෝකං පබාසේතිව් මේ ලෝකේ ප්‍රභාමත් වෙනවා බබලනවා හරියට වලාකුලින් වැසී තිබූ සඳ වලාකුල ඉවත් වූ විට බබලන්නාසේ. පූසෙක් අසුචි ගොඩක් වැලි වලින් වසා දානවා වගේ වහන කතාවක් වෙන්න බෑ මේක. ඒ නිසායි අපි මේක හොයා ගන්න ඕන. හොඳයි අපි මෙහෙම කල්පනා කරමු. අපි සමාජයට හංගඩු ගහන්නේ පව්කාරයෝ කියලා කවුද? පස්පස් දක්ෂාකුසල් ආනන්තරය අකුසල කර්මයන් කරන අය. ඇයි මේ පව් සිද්ධ වෙනවා කියලා කියන්නේ? මා නම් දකින්නේ අර කියමනටත් කියන්නේ මේ කරපු කිව්ව දේවල් සේරම එකතු වෙලා ෆයිල් එකක් හම්බ වෙනවා යම රජුරෝ ගාවට ගියාපම ඒක පෙරලලා බලනවායි කියලා. ඒකෙන් ඔබේ පෞද්ගලික ලිපිගුණ කියන අර්ථයෙන් කඩදාසි ෆයිල් එකක් තියෙනවා කියලා හිතන්න එපා. නමුත් මේවායේ කිසියම් ආකාරයක හේතු සේසවීමක් සිද්ධ වෙනවා. පරිගණකයේ ඔබ දත්ත කබඩා කරනවා නම් අධ්‍යාපන දත්ත, විනෝද දත්ත, රහසිගත දත්ත කියලා වෙනම ඔබට කබඩා කරන්න පුළුවන්නේ. කබඩා කරපුවම තියෙන තැන හොයන්න බෑ. ඉල්ලුවොත් ඒ දේ එනවා. පාසලක දරුවෝ ගොඩක් ඉන්නවා. පැමිණීම ලකුණු වෙන්නේ නැහැ 6 වෙනි පන්තියේ කෙනාගේ 7 වෙනි පන්තියේ. 8 වෙනි පන්ති ලකුණු වෙන්නේත් නැහැ 6යිමයි. අන්න වගේ මේ කරන ක්‍රියාකාරකම් තුල හේතුඵල න්‍යායක් තුල අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු වීම නම් වූ සිද්ධියකට මිනිසා මැදි වෙලා ඉන්නවා. එනම් පෘථග්ජන පුද්ගලයෙක් ජීවිතයට යත් වෙන්න ගියාපුවාම ඔහුගේ කය වචන සිත වැරදි පැත්තට යොමු කරලා පදුට්ඨ චිත්තෝ හේවත් දුෂ්ට වූ සිතකින් කරන්න ගියාපුවාම ඔහුට පස්සේ ගන්න ෆයිල් එකක් ඉතුරු වෙනවා. පාප ෆයිල් එක. ඔහුය සුදුසු නැහැ වැරදි කියලා තේරුම් අරගෙන පෘථග්ජන භාවය තුල යහපතට නැඹුරුනොත් ඔහුට ෆයිල් එකක් ඉතුරු වෙනවා පුණ්‍ය කර්ම ෆයිල් එක. ඊට එහා දුර දිග ගියොත් මීට වඩා සැපතක් හොයන්ට සද්ධර්ම අවබෝධයෙන් තොරව තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙන්න තිබූ සොයා ගැනීම මනෝගත කළ තවත් ෆයිල් එකක් තිබිලා තියෙනවා. ධාන කුසල් ෆයිල් එක කියලා. දැන් මේ කුසල කියන පදේ පින කියන වචනට අරගෙන පින් වලින් වහන්න පුළුවන් කියලා හිතුවොත් එහෙම මං හිතන්නේ හරි කියලා. මොකද මම සමහර අය පිළිබඳ දැනගෙන තියෙනවා පව්කම් කළාට කමන්නේ අවුරුද්දෙන් පස්සේ අවුරුද්දට ලොකු පින්කමක් කරනවා නම් කියලා. එහෙම අදහසක ඉන්නවා සමහර අය. නමුත් අර තෙලුයි වතුරයි කලවම් කරන්න බෑ. ඒකට දාපුවම ආපහු වතුර යට ගිහින් තෙල් උඩ එනවා. ඒ වගේ මේ කර්මවල ස්වභාවය අනුව මේවා විපාක දෙන්න ගත්තාම කලවම් වෙන්නේ නැහැ. කලවම් වෙන තැනකුත් තියෙනවා. නමුත් බොහෝ විට එසා පාප කර්මයේ සහ දුක් විපාක, පුණ්‍ය කර්මයේ සහ සැප විපාක න්‍යාය තුල තමයි බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. කලවමේ කළොත් කලවම් විපාක කියලා. ඒ නිසා අපට තේරෙන්න ඕන මේ ගාථාවෙන් කියන දේ ටිකක් ගැඹුරුයි. නමුත් අපට කරන්න පුළුවන් දෙයක් මේකේ කියනවා ඇත්තේ. සාමාන්‍යයෙන් ඔය දිත්ත ධම්ම පර්යාය නම් මම පැහැදිලි කරන කාරණාවල ගාථාවල හා සූත්‍රවල මිනිසාගේ ඉරණම විස්තර කරන්නේ. ඔහු කරන කියන ක්‍රියාකාරකම්, ඔහු හුරු වෙන ඇබ්බැහිකම් ආශ්‍රයෙන් ඔහුව ක්‍රමයෙන් කයෙන් වැඩිම සමග චිත්තාභ්‍යන්තරයේ පරිහානියකට පත්වෙමින් යනවා. චිත්තාභ්‍යන්තරයේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය වැඩෙනවා. මෞකුසෙන් බිහි වූ තැන් පටන් ටිකින් ටික වැඩි අනතුරු වැඩි මැරෙන තුරුම මේක වැඩෙනවා පෘථග්ජන පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ ඔහු
එක එයින් ඉවත් කරවෙන්ට අවශ්‍ය මාර්ගයට අවතීරණ නොවනොත් ඔහු යන්නේ ඒ පාරෙමයි. එවිට ඔහු ලබාගත්ත මනුස්ස ජීවිතයෙන් කෙරෙන්න ඕන කාරණා වෙනුවට නොකරෙන්න ඕන කාරණා ටිකක් කරගෙන ජීවිත අවසානයේට සමුගන්නවට ගතිය වෙනස් වෙන්න පුළුවන්. මනුස්ස ශරීරයේ ගතියට මනුස්ස ගති කියනවා. මනුස්ස ශරීරයේ ගති තුල බලු ගති පුරුදු කරොත් එහෙම ගතිය බලු වෙන්න පුළුවන් ඉස්සරහට. මේක ජීවිත අවසානයේදී තෘෂ්ණාව නැතුව නැමැති වඩුවා විසින් හදන ගේ ඔහුට ගැළපෙන පරිදි සකස් කිරීමක්. එහෙමයි මේ සසර නියත වශයෙන් එකක් තියෙනවා නෙමෙයි සුලිසුල හමන පැත්තට හැරි හැරි යනවා වගේ තමන් කරන කර්මයන්ට අනුව ඒක වෙනස් වෙනවා. හැඩ වැඩ වෙනවා, ලස්සන වෙනවා, කැත වෙනවා, දුගතිගාමී වෙනවා, සුගතිගාමී වෙනවා. මේක මිනිසා තුළ සිදුවෙන ස්වාභාවික දෙයක් නොදන්නා කම නිසා. බුදුවරු අදාළ පරිදි මෙවුන් තුළ නොදන්නාකමක් තියෙනවා. ඒකට අවිද්‍යාව කියලා කියනවා. මේක තුළ මේ කියන ක්‍රියාකාරකම වර්තමානයෙන් අවසන් නොවන අනාගත ඵලයක් ඔහුට මෙලොව පරලොව වශයෙන් ප්‍රවෘත්ති ප්‍රතිසන්දි විපාක වශයෙන් ලබා දෙන අනාගතයක් ඔහු විසින් මේ ක්‍රියාකාරකම් තුළ නිර්මාණය කරගනු ලබනවා. වචනය තමයි සසර තියෙනවා නෙවෙයි යන්න තම තමන්ගේ ක්‍රියාකාරකම් වලට සසරක් හැදෙනවා. දැන් පුණ්‍ය කර්මය නම් හොඳයි. ආයු වර්ණ සැපවලත් ලබා දෙන බැවින්. පාප කර්මය මෙලොව වශයෙන් රෝග පීඩා අනදබර අකල් මරණ ඕවට මුණ දෙන්න සිද්ධ වෙනවා. නින්දා පරලොව වශයෙන් දුක්ම අනුගමනය කරන්න පුළුවන් තැනකට යන්න වෙනවා. නමුත් සමාජයේ තේමාවක් වශයෙන් කල්පනා කරනු ලබනවා මේ පව්කම් වලින් මෙදෙන්න පින්කම් කරන්න ඕනේ. කුසලේන පීතියති කියන එක පිනින් වහන්න පුළුවන් කියලා හරි. එහෙම කෙනෙක් සමහර විට සසර නිවන් දකින්න මොකද කරන්න ඕන? පින් කරන්න ඕනේ කියන වචනය තවමත් කියන අය මේ සමාජයේ ඉන්නවා. මම ඒක අලුත් කරන්නම්. සසර දුගතිගාමී නොවි ඇවිදින්න ඕන නම් පෘථග්ජන භාවය තුළ කාමසුගතියේ ඉන්න ඕන නම් පින් කරන්න ඕන. එතකොට අපි කාමසුගතිය ඉපදලා ඉන්න තවදුරටත් අපිට දෙන්න එහෙනම් පෙර පින තියෙන්න ඕන අපටත්. නමුත් මෙතන පින් කරන්න ඕන කියන එකේ තේරුම හොඳ වැඩ කරන්න ඕන කියන එක නෙවෙයි. හොඳ වැඩ කවුරුත් කරනවා. බුදුන් වහන්සේලා රහතන් වහන්සේලාත් හොඳ වැඩ කරනවා. නමුත් ඒවට පින් කියන්නේ නැහැ. ඇයි ඒකේ රහසක් තියෙනවා. ඒකේ අර පුණ්‍යාභි සංකාරය නම් වූ අනාගත ඵල උපදන හේතු ඉතුරු වෙන්නේ නැතුව හොඳ දේවල් කරනවා. බුදුරජාණන් වහන්සේට ඕන වෙනවා ස්වකීය පියාණන් අසනීපුන වෙලාවේ සත්‍යක්‍රියා කරන්න සියලු දෙනා වැඩම කරවාගෙන හිසේස දෙපළ දක්වා ස්පර්ශ කරමින් සත්‍යක්‍රියා කරනවා. සරියුත් මහ රහතන් වහන්සේට ඕන වෙනවා ස්වකීය මෑණියන් සම්මාදිට්ඨි කරන්න නිවසට ගිහින් ඒ දේ කරනවා. ඒ වගේම සරියුත් මොගලන් දෙරමින් එක්කෙනෙකුට අසනීප වුණාම අනිත් එක්කෙනා නිවසට ගිහින් මොනවද හදන්නේ මේ අසනීපට කියලා හදවන ඇවිදින් උපස්ථාන කරනවා. මම ඒ කතා ටික කිව්වේ මේ හොඳ වැඩ කියන ඒවා කවුරුත් කරන්න ඕන. හොඳ වැඩ නික්ලේශී උතුමන් කරනකොට පුණ්‍යාභි සංකාර වෙන්නේ නැහැ හොඳ වැඩ. නමුත් පෘථග්ජන පුද්ගලයන් කරනකොට මේකේ අபிසංකාරය කියලා මොකක් හරි දෝෂයක් තියෙනවා. ඒ දෝෂය මොකද වෙන්නේ අපට අනාගත ඵලයක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා සසර ගමන යන පුද්ගලයාට සසර ගමන යන්න ඕනේ නම් දුකින් මිදීමක් අවශ්‍ය නැත්නම් තේරෙන්නේ නැත්නම් එහෙනම් ඔහුට විකල්පයක් සමාන නැති බාලගණේ විකල්පයක් වශයෙන් මේ පුණ්‍යාභි සංකාරයෙන් පරලෝ යන පාර යොදාගත්තට කමන්නේ ධර්මයේ තේරෙන්නේ නැතේ මහලු අය පෘථග්ජන අය. ඊට වඩා දෙයක් බුදු සමයේ තිබෙන බව හොයන අය තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීමේදී අපට එහෙමනම් තව ටිකක් කරුණු හදාරන්න වෙනවා. ඒ තමයි මේ කුසල් අකුසල් පදේ අපි භාවිතා කරන ආකාරය බුදුන් වහන්සේ වදාළ පරිදිද නැත්නම් ඊට වඩා ලාබාල කරගෙනද? දැන් බලන්න දානමය කුසල්, සීලමය කුසල්, භාවනාමය කුසල් කියලා ඒවට කුසල් කියන පදේ යොදනවා. කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල් කියලා යොදනවා.
එතකොට පව් අකුසල් අරව කුසල් වෙලා. මෙන්න මෙතන තමයි අපේ අය ඉන්නේ. පව් අකුසල් කුසල් හොඳයි. නමුත් ඒක හොඳ පැවැත්මට. පව්වලට අපුණ්‍යාභි සංකාර කිව්වොත් පින්වලට පුණ්‍ය සංකාර කිව්ව පින්වලට පුණ්‍යාභි සංකාර කිව්වොත් ධාන කුසල වලට ආනිජ්ජාභි සංකාර කිව්වොත් අபிසංකාර නරකයි. ඒ වගේම අපි දස අකුසලයට යනවා. දස අකුසලේ ඔබ අසා ඇති නැත්තම් මතක් කරගන්න. මේවා ළමා කාලේ ඉගෙන ගත්ත දේවල්නේ මතක ඇති ඕන කෙනෙකුට. පාඩම් කරගත්ත අය ලියන්න විභාගෙට. අතුන් මැරීම, හොරකම් කිරීම, කාම විවර්ධය හැසිරීම, බොරු කීම, පරුස වචන කීම, හිස් වචන කීම, කේලාම් කීම, දැඩි ලෝභය, බලවත් ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය. සිතින් කයෙන් වචනෙන් සිදුවෙන්නා වූ දස අකුසල. අකුසලයේ දනීද? මූලය ලෝභ දේශ මොහ. අන්න එහෙමයි අකුසල මූලය සඳහන් කරනු ලබන්නේ අකුසලයක් සඳහා ලෝභ දේශ මොහ කියලා. නමුත් අකුසලයෙන් වෙන්වීම කුසලයේ කියන නමක් සඳහන් කරනවා. ඒකට යමක් කරන්න කියලා පෙන්නන්නේ නැහැ. දස අකුසලයෙන් වෙන්වන්න කියලා තියෙනවා. එතකොට අලෝභ ආදේශ සමෝහ කියන වචනයක් පාවිච්චි කරනවා. කුසල. එනිසා යමෙක් තමා කළ පාපය පුණ්‍ය කර්මයකින් වසා දමාද ඔහු වලාකුලින් මිදී බැඳුණු සඳක් මෙන් බබලන්නේ කියලා මේ ගාථාව පරිවර්තනය කළොත් වැරදි. එහෙම හිතුවොත් වැරදි. එහෙනම් අපි එකට යන්න ඕන කොහෙද? ඔයාලා බලන්න ඕන කාරණාවක් තිබෙනවා. එතකොට මේ කුසල පදයට සුදුසුකම් දක්ෂතා කියන අර්ථය විතරක් නෙමෙයි තව එහාට ලෝකෝත්තර අර්ථයක් තිබෙන බව අපට තේරුම් ගන්න පුළුවන් වෙයි. අන්න ඒ කුසලයේ තමයි එතන තේරුම් ගන්නෙ. පුණ්‍යාභි සංකාරයේ නැත්නම් කාමාවචර කුසලයේ කියන එක වෙනුවට අකුසලයෙන් වෙන්නීමේ කුසලය. අකුසලයෙන් වෙන්න පුළුවන් කාටද මේ කියන ආකාරයට? පෘථග්ජන පුද්ගලයෙකුට මම සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, තරහ ගන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. හෙට ඒ අවස්ථාව යෙදෙනකොට ආපහු ඒක යෙදෙන්න වෙනවා. පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කතම් පාපම් කියන පදය අපි දකින අර්ථයට එහා ගිය පාපාර්ථයකට ගන්න වෙනවා කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ සංසාරයේ විවරණය කරන් බැලුවොත් සංසාරයේ සත්‍යය අනාගතයක් අනාගත ඵලයක් සකස් කරගනු ලබන්නේ උපාදානස්ස හෙවත් උපාදාන සහිත බැවින්. මේ උපාදාන සහිත බව තියෙන්නේ පවේ විතරද? නෑ. පවටත් මේක ගලපන්න පුළුවනි, පුණ්‍යාභි සංකාරයටත් මේක ගලපන්න පුළුවනි, ධාන වලටත් මේක ගලපන්න පුළුවනි. ඒවා පැහැදිලි කරමින් අපි විවිධ අවස්ථාවල විවිධ ගාථාවන් පැහැදිලි කරමින් තථාගතයන් වහන්සේ මේවා වල වදාරලා තිබෙන බව ඔබට කියා තිබෙනවා. මම ලෝකෙට උත්පත්ති පනවන්නේ උපාදාන සහිත අයට, උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ. දැන් අර පව අකුසලයේ පින කුසලයේ කියන අර්ථයේ ඉන්නේ නැතිව ආර්ය සත්‍ය වටහා ගන්න ඕන පුද්ගලයා උපාදානයේ පාපයයි උපාදානයෙන් වෙන්වීම කුසලයයි කියලා ගත්තොත් අන්න එහෙමනම් අර අපි මුලින් කඳහන් කළ පාපකාරී පුද්ගලයාටත් ඒ උපාදානයෙන් මිදෙන්න පුළුවන් තේරුම් ගත්තොත්. පුණ්‍යකාමී පුද්ගලයාටත් ඒ උපාදානයෙන් මිදෙන්න පුළුවන්. ධානලාභී පුද්ගලයාටත් ධානය තුළ තියෙන උපාදානයෙන් මිදෙන්න පුළුවන්. අනේකයි මතක් කරන්නේ මම මේ කාම රූප අරූප භවත්‍රේ සසරේ මුලා වූ අය තුන්ගොල්ලටම බුදුරජාණන් වහන්සේ තිලෝ ගුරු. ඒ ගිහින් බණ කියලා නිදහස් කරන හින්දා නෙමෙයි, මතක තියාගන්න. මෙහෙදී යන්න ඉන්නකොට නොයන්ට පාර හදලා දෙන බැවින් තිලෝ ගුරු. ගියොත් එන්න බෑ. ආලාර කාලාමට උද්දකරාම පුත්‍ර උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බලන පරලෝක ගිහින් එහෙනම් ඒ ධාන බවල ඉඳලා ආපහු වෙන්න වෙනවා වරුණාම දැන් ගලව ගන්න බෑ.
නමුත් යන්න පාර හදාන ඉන්න අයට තථාගතයන් වහන්සේ වදාරන්නා වූ මේ කුසලයෙන් වහන්න පුළුවන් නම් ඒ වසනවා ආවරණය කරනවා කියන්නේ මොකද්ද බලන්න වෙනවා අපි. එහෙනම් පාපකාරී ගත කරපු ජීවිතය හඳ තිබුණත් අඳුරේ වැසූ තිබුණ හඳ අන්ධකාර යුගයේ ජීවිතය අන්ධකාරයි. වලාවුපල ඉවත් ගියන් පසුව හඳේ ආලෝකය ලැබෙනවා වගේ ඊට පස්සව ජීවිතය ආලෝකමත් වෙනවා. මේ ආලෝකමත් කියන්නේ විදුලි බල්බයක් වැටෙනවමකින් ලැබෙන ආලෝකය වගේ එකක් නෙමෙයි. නමුත් ජීවිතයේ ඇත්තටම ඊට පස්සේ සිත කය වචන ආදී දේවල් නිරන්තරයෙන් සමාජයේ යහපත පිණිස තමාගේ යහපත පිණිස යොදන්නා වූ උත්තරීතර මිනිසෙක් බවට පත් වෙනවා. ඒක නිසා තමයි මිනිසාමයි ලෝ දෙවියන් වන්නේ මිනිසාමයි ලෝ තිරිසන් වන්නේ කියලා නොගැඹුරු අර්ථය වුණත් ගීත රචනා වෙලා තිබෙන්නේ. නමුත් මේ මිනිසාගේ සිතේ කරන්නා වූ ක්‍රියාකාරකම් අනුව තමයි මේ දේව දුගති සුගති අරූප රූප ගති කියන මේ තත්ත්වය දක්වා කෙනෙක් උසස් පහත් කරන්නේ. එවිට අපට තේරුම් ගන්න වෙනවා මීට වඩා ගැඹුරු අර්ථයක් මේකේ. පැවැත්ම හෙවත් උපාදාන පැවැත්ම නියෝජනය කරයි. බුදුරජාණන් වහන්සේ ලොවට නැවැත්මක් නියෝජනය කරමින් නවමාවතාවක් දේශනා කරයි. පැවැත්මේ පාරේ යන කිසියම් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වශයෙන් නැවැත්මේ උත්තරේ ලැබෙන්නේ නෑ කියන එක තේරුම් ගන්න. හොඳටම තේරුම් ගන්න. නැවැත්ම සඳහා උන්වහන්සේ වදාළ වෙනම පාරයක් තියෙනවා. උන්වහන්සේ පහළ වෙනකොට නැවැත්මේ පාර තිබුණේ නෑ. පැවැත්මේ පාර ආකාර තුනකින් ක්‍රියාත්මක වෙලා තිබුණා. අපුණ්‍ය කර්ම, පුණ්‍ය කර්ම, ආනිජ්ජ කර්ම. කන්නම් කන්න විපාකං, සුක්ඛං සුක්ඛ විපාකං, කන සුක්ඛං කන සුක්ඛ විපාකං. පැවැත්මේ ආකාර තුන. වර්තමානයේ තාමත් විශ්වාස කරනවා පැවැත්මේ හොඳ එකෙන් නැවැත්මට යන්න පුළුවන් කියලා. නමුත් මේ තුනට මම නමක් තියලා තියෙනවා. අපුණ්‍ය කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම සමානයි කම්මං සරණං ගච්ඡාමි. ඒ ක්‍රියාකාරකම තුලක දුකින් මිදෙන ධර්මයේ නම් වූ සරණ නෑ. කර්මයේ සරණ කරගෙන විපාක වාරයක් විතරයි. ඒ ක්‍රියාකාරකම් තුනේම ඉන්න අයට ධර්මයේ සරණ කරගන්න පුළුවනි. එතකොට ඒක කර්ම රැස් කරන කර්ම වෙන්නේ නෑ. දුක් ගෙනත් දෙන්න තමන් එකතු කරගත්තා වූ කර්මවල අනාගත විපාකයෙන් මිදෙන්න එය කර්ම ෂය කරන මාවත බවට පත් වෙනවා. එහෙනම් වත්මන් සමාජය තුළ සමාජයට විවරවිය යුත්තේ මේ අඩපණ වී වැසී නොවැටහි පවතිනා වූ මේ දේ නෙවෙයිද? සිවස් ගණනාවක් තිස්සේ මේ බෞද්ධ සමාජය කර්ම මාර්ගයේ හොඳ එක තෝරාගෙන අනුගමනීය ප්‍රතිපදාවක යමින් ඒ බුදුන් වදාළ නිවන් මාර්ගයයි උපකල්පනය කරමින් යමින් ඉන්නවා. බාහිර වශයෙන් දියුණු වෙන ආධ්‍යාත්මික වශයෙන් මිනිසා ලෝභයෙන් දේශයෙන් මොහෙන් පිරිහෙමින් බෞද්ධ මුහුණුවර තිබුණාට යටින් යන්නා වූ අපරාධ සංඛ්‍යාව ඉහළ යනවා හැමෝම ඊට දායකත්වයේ දෙමින් ඉන්නවා. බැලුවා පෘථග්ජන පුද්ගලයෝ තෝරාගෙන තියෙන්නේ පව් කරමින් කරන්න පුළුවන් පින්කම් කරන බුද්ධ ආගමක්. පව් කරමින් පින්කම් කරන්න පුළුවන් බුද්ධ ආගමක් තෝරාගෙන තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේ කියන්නේ මේ පවතිනවා සබ්බ පාපස්ස අකරණං. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ උපලේඛනයකින් අමනලා නැහැ සබ්බ පාපස්ස කියන්නේ මේවයි මේ ඔක්කොම කරන්න එපයි කියලා. මොකද ඒක එක එක පුද්ගලයාට වෙනස් වෙන නිසා. එහෙනම් අපට මේ න්යාමය තුල තවත් මේ පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම කියවම කර්මයේ සරණ කොටගත් අනාගතයක්. කර්මයේ සරණ කොටගත් අනාගතේ භවගාමි.
ධර්මයේ සරණ කරගත් අනාගතයක් තියෙනවා. කර්මයේ සරණ කරගත් අනාගතය ලෞකිකයි. අපාය හිටියත් දිව්‍ය ලෝකෙ හිටියත් බ්‍රහ්ම ලෝකයත් ඒක ලෞකිකයි. ධර්මයේ සරණ කරගත් අනාගතය ලෝකෝත්තරයි. එහෙනම් කර්මයේ සරණ කරගත් එකේ අනාගත විපාකයක් වශයෙන් ඔබට ධර්මයේ සරණ නම් ලෝකෝත්තරය ලැබෙන්නේ නැහැ කියන එක තේරෙනවද? එහෙනම් මේ තථාගතයන් වහන්සේ වදාළ මේ කුසල් පදයට ඊට වඩා එහාට ගිය ඒවා කරන්න පුළුවන් සංඛ්‍යාව සීමිත සංඛ්‍යාවක් බවට පත් වෙන්නා වූ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ න අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියනා වූ තැනට අපි එන්න ඕන. මතක තබා ගන්න. දුෂ්ප්‍රඥයින් සඳහා මේ මාර්ගය විවෘත නැහැ, ප්‍රඥාවන්තයින් සඳහා විවෘත වෙනවා. නමුත් බුද්ධ කාලයේ පමණයි ප්‍රඥාවන්තයෝ හිටියේ. අද ප්‍රඥාවන්තයින්ගෙන් ශූන්‍යයි කියලා හැම ගැලවීමේ මගක් හොයන්න එපා. මේ ටිකක් මේක තේරුම් ගන්න අවශ්‍යයි, අනුගමනය කරන්න වෙනවා. මේකට බොහෝ දෙනා කම්මැලි. ඒ නිසා බොහොම ලේසියෙන් මග අරිනවා. අදෝවා කරන්න බෑයි කියලා. ඒක පෞද්ගලිකව Tamanට හානියක් විතරක් නෙමෙයි සමාජයට විශාල හානියක්. මොකද මේ සමාජයක් ගොඩ එන පාරවල් කීපයක් තියෙනවා. සමාජයේ පාපයට නැඹුරු පෙරහීම යාමෙන් වළක්වන්නට වාරණ නියෝග පනවන්න පුළුවන් ක්‍රියා මාර්ග කීපයක් පවතිනවා. එකක් තමයි ඔය බියෝ බාලා පවිජ්ජයොන් නොචස්ස පටිසේදකෝ තස්මා භූසේන දණ්ඩේන බියෝ දීරෝ බාලා විසෝදේති කියන පදයෙන් බුදුන් වහන්සේට අවවාදයක් වශයෙන් අවවාදයක් හෝ උපදෙසක් වශයෙන් අදහසක් වශයෙන් ඉදිරිපත් කළා වූ අදහස සමාජය පිළිබඳව ඉදිරිපත් කරන්නේ. මේ හැම විටම අපට මේවට මහා මාර්ගයේදී දවල් රාත්‍රියට නීති රීති තියෙනවා. ඒ නීති රීති රකින්න අය හිටියේ නැත්නම් ওই නීති රීති කඩාන යනවා කට්ටිය. අන්න ඒ වගේ මේ සමාජයට පාලනයක් නැති විට තම තමන් රට විතරක් නෙමේ ආගමත් Taman ඕන පැත්තට අරන් යනවා. මතක තබා ගන්න. රට විතරක් නෙමෙයි ඒ පුද්ගලයා Tamanට වාසි පැත්තට හරවාඩ ගෙනියනවා. මේ අද තියෙන්නේ සියවස් ගණනාවක් සිට Taman ඕන තැනට බුද්ධ ආගම ගෙනihin බාල කරපු බුද්ධ ආගමක්. Taman ඕන පැත්තට අරන් ගිහින්. එනම් බුදුන් වහන්සේගේ අරට කරපු අර ප්‍රකාශයේ පවතිනවා මෙහෙවන්නෙක් පාලනය කරන්නෙක් නැති විට අනුවන තැනැත්තන් වැරදි කරනවා තමයි. ඒ ඔවුන්ගේ අනුවනකම නැත්තම් මෙහෙ දන්නේ නැතිකම. තස්මා භූසේන දණ්ඩේනේ බැවින් දැඩි දඬුවම් යොදා ඔවුන් පාලනය කර උන්ට බණ තේරෙන්නේ නැහැ, උන්ට පවපින තේරෙන්නේ නැහැ. ඔවුන්ට තමයි නීතිය සහ දඬුවම් තියෙන්නේ. ලෝකේ හොඳ කරන්න දරන බාලම උත්සාහය. බුදු සමයේ ඊට වඩා ප්‍රගතිශීලී උත්සාහයක් පවතිනවා. Taman කරන දෙයට තමන් විපාක විඳින්න ඕන. ඒ නිසා පව නිසා හම්බ වෙන්නේ මෙලෝ පරලොව දුක් විපාක. ඒක කරන්න එපා. දැන් අර පාපකාරී පුද්ගලයාට තවතර මෙහාට ගියේ දසවස්තුක සම්මාදිට්ඨියක් ලබා දෙනවා. ඔහු ඊට පස්සේ හික්මෙනවා පවට පවේ දුක් විපාකයට බයයි. ඔන්න රටක් හොඳ කරන අර ප්‍රාථමික ක්‍රියාමාර්ගයට වඩා හොඳ ක්‍රියාමාර්ගය. වඩාත් හොඳ නෙමෙයි වඩා හොඳ. දැන් තව එහාට තව එකක් තියෙනවා. දඬුවමට බය පවුන කිරීම, අපායට බය පවුන කිරීම සහ ධර්මයේ වටහා ගැනීම තුළ පවුන කිරීම. එහෙම එකක් තියෙනවා. එතෙන්ද ගන්න ඕන මේ සමාජය. නමුත් පැවිද්දන්ට සීමා වූ ධර්මයක් හෝ ආරණ්‍යට සීමා වූ ධර්මයක් හෝ අනාගත බුදුන් වහන්සේ එළි කරන ධර්මයක් හෝ මගින් මේ ධර්මයෙන් මිනිසා හික්මවන ප්‍රතිපදාව අනාගතයට කල් දාලා තිබුණොත් අරක අක්‍රියයි. නික්ලේශී බවින් යුක්තව සමාජයට ආදරයෙන් අනුකම්පාවෙන් සලකන මිනිසාගේ පහළවීම බුදු සමයේ ධර්මයේ තුල අපේක්ෂාවයි. ඒක අද වෙන්න ඕන දෙයක්. නමුත් අවාසනාවකට පරපුරා ගණනාවක් තිස්සේ කියපු බොරුවක් ඇත්ත බවට පත් කරගෙන මිනිසා වෙයින් වෙනස් වෙන්න අකමැතිව කම්මැලි වෙලා මේ අවිද්‍යා මාර්ගයේම හොඳ එක තෝරාගෙන යවෙන් ඉන්නවා. අවිද්‍යා මාර්ගයේ හොඳ එක. අවිද්‍යා මාර්ගයේ හොඳ එකට විද්‍යා විමුක්ති හම් වෙන්නේ නැහැ.
විද්‍යාවේ මුක්ති වෙනම මාර්ගයක් තියෙනවා. එනිසා අපට එන්න වෙනවා මේ බුදුන් වහන්සේ වදාළ මේ අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ අපි කරන්නේ කොහොමද? අර වැලිගොඩකින් වසා දානවා වගේ නෙමෙයි අර මුල් ටික ඒවා ඉවර කරලා දාන්න පුළුවන්. පීතියති කියන එකේ තේරුම වසා දාමයි නෙමෙයි එහෙමනම් මේ ඒ කුසල කියන භාවයටපත් වීමෙන් අරවැන් වෙන්වීමක් සිද්ධ වෙනවා. දැන් මේ කුසල පදේ කොතනද තියෙන්නේ? මම නම් දකිනවා මේ කියන කුසල ස්වභාවය ලෞකික නෑ ලෝකෝත්තරයි. පෘථග්ජනයින් සතු නැහැ. ආර්ය පුද්ගලයන් සතුයි. එහෙමනම් සෝවාන් තැන්තිට සකෘදාගාමී දක්වා පුද්ගලයෙකුට ලැබෙනවා ලෝකෝත්තර සුවයක්. ඒ අකුසලයෙන් වෙන්වීම ආරම්භ වෙන්නේ මේ සෝවාන් සිට රහත් දක්වා. අන්න ඒ කුසලයට පුළුවන් අකුසලයේ විපාක ටික ඔක්කොම අයින් කරලා දාන්න. පව් ගෙවෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි විපාක විඳිලා ගෙවනවා. ඒකට සංසාරේ ඇවිදින්න වෙනවා. තව එකක් තිබෙනවා ධර්මයේ තේරුම් අරගෙන ධර්මයේ සරණින් අනාගත විපාක වාරයෙන් නිදහස් වෙන්න පාවිච්චි කරනු ලබනවා කර්මක්ෂය කිරීමේ කර්මය. අන්න මේ ජීවිතේ පාපකාරී නැත්තම් උපාදානය තුළ අන්ධකාර වුණා වූ ජීවිතය ආලෝකමත් කරගන්න ඕන නම් මේ කියන කුසලයට ඔබ එන්න සිද්ධ වෙනවා. දැන් මේකට සම්බන්ධ වචන මොනවද තිබෙන්නේ? නැත්නම් මේකට සම්බන්ධ උපදෙස් මොනවද පවතින්නේ? ඒ ඔබට ඔබ පුද්ගලයෙක් වශයෙන් හිතන ස්වභාවයට එහා ගිය ගැඹුරු දැක්මකින් විවරණය කරගන්න පුළුවන්කම තියෙන්න වෙනවා. එවිට පුද්ගලයා ක්‍රියාකාරකම් 7කට බෙදෙනවා. කොහොමද? ඇස කන නාසය දිව කය වචන සිත මේ එක් එක් ක්‍රියාවක් ඔස්සේ බලන්න වෙනවා. බෙදා බැලීමේදී. නමුත් අපි ඒක පුද්ගලයෙක් වශයෙන් කරන ක්‍රියාවක් වශයෙන් තමයි සමාජයේ පාවිච්චි කරන්නේ. මෙන්න මේ තත්වයේදී මේ ඔබ විසින් අනුගමනය කළ දෙයක් කරන්න ඕන දෙයක් වෙන්න ඕන මේ කුසලේන පීතියති. ඔබ විසින් ඔබ අතින් සිදුනා වූ වරදක් වෙන්න ඕනේ අස්සපාපං කතං කම්මං. පෞටික ලැයිස්තුවක් වශයෙන් එන්න ඉතිරලා තියෙනවා කියලාද මේකෙන් පෙන්වන්නේ? නැත්නම් ලෝභ දේශ මොහ මූල වශයෙන් අකුසල් මුල් වැඩිලා කියලාද පෙන්වන්නේ? වැඩිලා. වැඩුණොත් තවදුරටත් අකුසල් කරන්න ගියොත් අකුසල් මුල් වලට පෝර දාලා තවත් මුල් විශාල වෙනවා. එහෙනම් අපි පවයත හැර පින් කිරීම කියන සමාජයේ ක්‍රියාකලාපයේ පෘථග්ජනයින්ට බාර දීලා අකුසලයෙන් වෙන්වීම කරන්නේ කොහොමද කියලා බලමු. අකුසලයෙන් වෙන්වීමේ කුසලය. දැන් අකුසලය මොකක්ද? තේරුම් ගන්න. දැන් අකුසලය ඔබ අතින් සිදුවෙන එක් ක්‍රියාවක් නෙමෙයි. සිතින් කයෙන් වචනෙන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා අරමුණු වලදී අරමුණු තල සිදුවෙන්නා වූ වැරදි ලෙස ගැනීමක්. ඔය වනාන්තරවල තිබෙනවා තමහරට ගස් තියෙනවා දැනුත් ඔය අතරමඟ යම් තැන්වල එරමිනි කියලා වර්ගයක්. මේකේ කොළ උඩට තිබුණාට යටපැත්තට තියෙන කටු නැමිච්ච කටු ප්‍රභාවය. මේක හැම විටම බලන් ඉන්නේ පැටලෙන්න අනිත් පැත්ත එක්කලා. එන්න කටු තියෙන්නෙම ගෑවුන තැන ඇනෙන්න. අන්නේ වගේ මේ පෘථග්ජන ස්වභාවය එරමිනිය අත්ත පැටලෙන්න බලන් ඉන්නවා වගේ හමු වෙන දේවල් ඔස්සේ සසරට ඇලෙන්න බලන් ඉන්නවා. ඇලවීම සැපකොටගත් සමාජයක්. ගැලවීම සැපකොටගත් සමාජයක් බුදුන් වහන්සේ දේශනා කරන විට මේ අය ඇලවීම හොඳයි කියලා පිළිගන්නවා.
එතන තමයි අපේ සමාජයේ ඉන්නේ. මේ නිසා ඔවුන්ට මේ තථාගතයන් වහන්සේගේ හෙළිකිරීම තරමක් ප්‍රහෙලිකාවක්, වටහාගත නොහැකි දෙයක්, තේරෙන්නේ නැති දෙයක් බවට පත් කරගෙන පත් වෙලා තිබෙනවා. තේරුම් ගැනීම සම්බන්ධයෙන් මා ඉදිරිපත් කරන අදහස තමයි මමත් ළමා කාලේ හෝ කුඩා කාලේ ওই තැන ඉන්නේ ඇති. අපෙන් ධර්ම ශ්‍රවණය කළාපු අයත් මුල ඉන්නේ ඇති උතන. එකක් අහලා තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දැම්මා නම් එතනින් ඉවරයි. නමුත් එක 10 කරලා 10 50 කරලා 50 100 කරගන්නකොට දැන් මොකද කියන්නේ? දැන් කියනවා අපට තේරෙනවා. ඒ නිසාම තමයි බුදු සමය තුල අනුශාසනාවලින් ඔබට නොදුටු දෙයක් ලබා දෙනවයි කියලා කියන්නේ. නොදත් දේ දැන ගැනීම, දත් දේ ප්‍රගුණ වීම. එහෙමත් නැත්නම් දෘෂ්ටි දුරු වීම. කියන මේ කාරණා මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස වශයෙන් පෙන්වලා තිබෙනවානේ. නිසා අර හරියමක් ලැබෙනකොට වැරදි එක අයින් වෙලා යනවා. නමුත් හරියමක් නොලබනවා නම් වැරදි එක හරි කියන තැන රැඳී ඉන්නවා. වැරදි එකක් හරි ආසනයේ උඩ වාඩි වෙලා ඉන්නවා. මේක තමයි බොහෝ දෙනාට වෙලා තිබෙන්නේ. දැන් එහෙමනම් මේ සිදුවීම සහ වෙන්වීම කියන එක කොහොමද වෙනව ඇත්තේ? ඔබට නම් පේනවා සතුන් මරනකොට සිදුවීම, මරන්න නැතුවම වෙන්වීම. සත්මත් පෑන් බොනකොට සිදුවීම, නොබී ඉන්නකොට වෙන්වීම. එහෙම පුද්ගල වෙන්වීමක් නෙමෙයි මේ පෙන්වන්නේ. ඔය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන වචන වලට පෙන්වන්නේ විරති චෛසික කියලානේ. විරති කියන්නේ වෙන්, රති කියන්නේ එදෙනාට, විරති කියන්නේ වෙන් වෙනවාට. එතකොට එහෙමනම් මෙතන වෙන්න ඕන කලපව් අනාගත විපාකයට හේතු නොවි ඉවර වෙන්න ඕන. අනාගත විපාකයක් සඳහා හේතු ඉතුරු නොවි අවසන් වෙන්න ඕන. යස්ස පාපං කතං කම්මං. ඒ සිද්ධිය අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ වෙන්න ඕන. හොඳයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආර්ය පුද්ගලයා මොකද කරන්නේ? සෝවාන් පුද්ගලයා ඔහු විමසිල්ලෙන් ඉදිමින් උපදින කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, හිංසා විතර්කයේ පවත්තන්න නැතුව නිම කරන්න බලනවා. මේ කෙලෙස් රැස්වීම සිදු වෙන්නේ කාතින්ද? පෘථග්ජන පුද්ගලයන් වශයෙන්. කෙලෙස් නැසීම කියලා දහමක් තියෙනවා බුදු සමයේ. කාතින්ද වෙන්නේ? සෝවාන් සිර රහත් දක්වා පුද්ගලයන් අතින්. ඒ කෙලෙස් නැසීම කියන එකේ තේරුම මොකද්ද? දුකට හේතු අස්කිරීමෙන් දුක අස් කරනවා කියන එක නේද? මේ සඳහන් කරන මේ අකුසලයෙන් වෙන්නේ, මේ කුසලයේ වළංගු වෙන්නේ මෙන්න මේ පුද්ගලයින්ට නේද? ආර්ය පුද්ගලයින්ට නේද? මොකක්ද ආර්ය පුද්ගලයාගේ වෙනද? බැඳුමේ වෙනසද? කතාවේ වෙනසද? නෑ, දැක්මේ වෙනස. මොකක්ද දැක්ම වෙනස් කරගන්න ඕන? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ දර්ශනයෙන් යොක් වෙන්න පුළුවන් නම් මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? රූප වේදනා සංඥා සංකාර පහ මගේ සහ මම සහ මගේ ආත්ම කොට ගැනීම මිත්‍යා දෘෂ්ටියයි. ඔන්න දැන් අපි ආපහු ආවා අර පුද්ගලයා තුල සිදුවෙන්නා වූ ගැඹුරු ක්‍රියාදාමයකට රූප වේදනා සංඥා සංකාර. දැන් රූප වේදනා සංඥා සංකාර පහ තුල තියෙන්න ඕන මේ අකුසලින් වෙන්නේ මේ කුසලය. මේ භාවනාව. මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම කියන මේ සිල් රැකීම කියන කාරණාව. ඇයි එහෙම කියන්නේ? ඊට එහා අතීතයේ හෝ අනාගතයේ වල දෙපැත්තක් මේකට නැහැ. එතන හටගෙන එතන අවසන් වෙනවා. එතන හටගෙන එතන අවසන් වීමේදී හේතු විතරේ අවසන් වීම හේවත් ප්‍රමාදය මිනිසාතින් සංසාරයේ සිදු වී පවතින අධිකටම. දැන් අපට ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ගයක් අර දිට්ඨිංච අනුපගම්ම සීලවා වෙන්න වෙනවා. ඔබ එතනද ඉන්නේ? නෑ, පෘථග්ජන සියලු පුද්ගලයා ඉන්නේ කොතනද? මම යනවා, මම එනවා, මම කනවා, මම බොනවා, මම උල් කොට ගත්තා හැඟීමකින්.
නමුත් එහෙම හැඟීමකින් කළා වුණත් සිදුවෙන්නේ රූප වේදනා සංඥා සංකාර පහෙන් පහට ඉපදෙන මැරණ එක. නමුත් ඒක මමත්වයෙන් ගණ කිරීමේදී රූප වේදනා සංඥා සංකාර පහ පංච උපාදානස්කන්ධ බවට පත් කරමින් සසර හදමින් නිමා වෙන පැවැත්මේ වහලෙක් බවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා මට තේරෙන කරුණක් තමයි සසර ඇවිදින්න නම් දඟලන්න ඕන නෑ. ස්වභාවයෙන්ම මොන කර්මය කළත් පෘථග්ජන පුද්ගලයා ඒකට අදාළ ආරෝපණයක් නැත්නම් අගයක් එකතු කරනවා මමත්වයෙන් මෙයම ඔහුගේ අනාගත පැවැත්මේ මාර්ගය බවට පත් වෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ හමු නොවුන සමාජය තුළ පවේ හිටියත් පිනේ හිටියත් ධානයේ හිටියත් ඒක තියලා තිනවා අනුසෝතගාමී නම් වූ වරදක්. යන පැත්තට යන කියන වරද. දැන් මේන් නිදහස් වෙන්න තමයි අපි මේ කටයුත්ත කරන්න ඕන. අන්න එකයි අපි කියන්නේ බුදු සමයේ අනුගමනීය විශේෂිත ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තනිව කරන්න ඕන. කරවන්න බෑ. කරගන්න ඕනේ. එසේ වුවද ගී ගයන්න දන්නේ නැති දරුවන්ට ගී ගයන විට අසා නැලවෙනවා වගේ භාවනාව නොදන්න අයට කරවන භාවනාවක් තුළ සැනසෙන්න නැත්තම් සෑහීමටපත් වෙන්න සිදු වෙලා තිබෙනවා. නමුත් මේ වරද කරගත්තේ තමන් සසරට පමා වෙමින් ගන්නා අරමුණු වල ඇලෙමින් ගැටෙමින් මොලා වෙමින් අනාගත භවයක් හටගන්න හේතු ඉතුරු කළේ ඔබට අදාළ ක්ලේශ ධර්මතාවය ටික ඔබ ළඟ පවතින තවත් කෙනෙක් ගාව ඒක ඊට වඩා වෙනස් වෙනවා. ඔබට අදාළ ක්ලේශ ධර්මයන් උපදින්නේ අනිත් අයට ඕන විදිහට අනිත් අයට ගැටෙන කාරණාවලදී නෙවෙයි. ඒක ඔබට අදාළ ආශ්‍රයයන් තුල. මේ අදාළ බව කියන එක Taman ඉන්න හිටින කනබන රැකියා කරන පරිසරයට අදාළවයි පවතින්නේ. නොතේරෙන පුද්ගලයාට මේ පරිසරය තුළ මේ නොසන්සුන් බව මතුවෙන එක කරදරයක් වදයක් දුකක්. ඒ නිසා ඔවුන් ඒ සඳහා යොදා ගනු ලබන්නේ ස්ථානයෙන් පලා යාම. අදාළ තැන මගහැර යන්න ක්‍රමයක් හදා පාවිච්චි කරන එක. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම තුළ තැන මගහැර යන්න ක්‍රමයක් වෙන්නේ නැහැ. තැනට මුහුණ දී ගැටලු විසඳ ගන්න වෙනවා. අපි තේරුම් ගන්න ඕන කාරණාව. තැන නමුත් සමාජයේ සාමාන්‍ය සමාජය යම් කිසි තැනක් අප්‍රසන්න වුණාම යම් කිසි ස්ථානයක් අප්‍රසන්න වුණාම රැකියා ස්ථානය අප්‍රසන්න වුණාම නිවස අප්‍රසන්න වුණාම විකුණා දමා තව තැනකට ගිහින් ප්‍රශ්න විසඳුවා. අලුත් ඒ ස්ථාන මාරුවේ අලුත් වීම බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ප්‍රශ්නට විසඳුමක් නෙමේ පැලැස්තරයක්. මමට මතක් වෙන උදාහරණයක් තියෙනවා. කරණීයමෙත සූත්‍රයේ දේශනා කළ බුදුන් වහන්සේ විදසුන් වඩන්ටගේ භික්ෂුන් වහන්සේලාට මිනිඔලු පේනවා හිස නැති මල් කඳන් පේනවා කියලා අයියෝ එතෙන් යන්න එපා වෙන තැනකට යන්න එපා යන්න කිව්වේ නැහැ. අදාළ තත්ත්වයට මුහුණ දෙන ආකාරය කියලා දීලා එතෙන්ටම යවුවා. කරණීයමෙත් කුසලේන කියන සූත්‍රයේ අදාළ තත්ත්වය පිළිබඳව විස්තර කරලා එතෙන්ටම යවුවා. ඒ කියන්නේ යම් කිසි Taman අසහනයට පීඩාවට පත් වෙන තැනක් තිබෙනවා නම් ඒකට වරද Tamanගේ හිත බාහිර සිද්ධි නෙමෙයි. එහෙම තවත් වෙනකොට කරදරයක් නෙමෙයිනේ. එහෙනම් එයම විසඳ ගන්න වෙනවා. මෙන්න මේ තත්ත්වයේදී ඔය කරදරයක් වෙන එක ආශිර්වාදයක් බවට පත් කරගන්න. Tamanගේ හිත ඇතුළත පවතින කාරණා මතුවෙන්න බාහිර සාධකයේ උදව් කරගන්න පුළුවන් වෙන තැනට දියුණු වෙනකොට අඩුපාඩු පෙනෙන එක අඩුපාඩු පෙන්වන එක ඒවට ගැටෙන එක දුවන්න බය වෙන්න කාරණයක් නෙවෙයි. මුහුණ දීලා ජය ගන්න කාරණයක්. මේක කිසියම් ආකාරයක සංග්‍රහම භූමියක්. මේක කිසියම් සංග්‍රහමයක්. බුදුන් වහන්සේ වදාළ මේ සංග්‍රාම ජිත් කියලත් මේකට නමක් තියලා තිනවා මේ කරනවා නම්. මේ සංග්‍රහමය කෙලෙස් නැමැති සතුරන් සමග කරන සටනක්. මේකට සඳහා සංග්‍රහම භූමිය වර්තමාන මොහොත. වර්තමාන මොහොතේ උපදින රූප වේදනා සංඥා සංකාර පහ. සතුරා ලෝභ දේශ මොහ ක්ලේශයන් නසන්ට පාවිච්චි කරන්න ඕන කඩුවක්. ඒකට කියනවා තිලකුණු කඩුව කියලා. මෙන්න මේ තිලකුණු කඩුවෙන් කෙලෙස් නසනකොට
මොකද වෙන්නේ? අන්න ඒක තමයි අර කතම් පාපං කුසලේන පීතියති. අර අකුසලෙන් වෙන්නේ මේ කුසලයෙන් අර ඔක්කොම බල රහිත වෙනවා. කර්ම ස්වභාවයන් බල රහිත කරන්න පුළුවන් කමක් වෙනවා. එනිසා පොතේ දානමය කුසල්, සීලමය කුසල්, භාවනාමය කුසල් කියලා සඳහන් කරලා තිබෙන්නේ කාමාවචර නැත්තම් භවගාමී කුසල්. නමුත් ලෝකෝත්තර කුසල් කියන්නේ භවගාමී නෙමේ, භව නිරෝධගාමී. ඒ බුදුන් වහන්සේ වදාරන මේ හඳුරින් වැසී තිබූ හඳ එළියට එනවායි කියන එක භවගාමී කුසලයේ තුල ලැබෙනා වූ කෙටි කාලීන තරු එළියක් වගේ එකක් නෙවෙයි. එහෙනම් තමන් විසින් හදාගත්ත අඩුපාඩුකම් කරන දුර්වලකම් ටික තමා විසින්ම ගලවා දැමීම. ඒක තමයි වගකීමක් තියනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමන්ට තමන් පිහිට කරගන්න වෙන කවුරුත් පිහිට වේද කියලා අහලා තියෙන්නේ හෝ මේ කරුණ පැහැදිලි කරලා තිබෙන්නේ ඒ නිසා තමන්ට වගකීමක් තියෙනවායි කියන එක. අවාසනාවකට අර හේතු සියල්ල එකතු වීම කියන අවස්ථාව ලැබුණොත් මේක කරන්න පුළුවන් වෙන්නේ. ඔබ ඉපදී සිටියාට, ඔබ මිනිසෙක් වූාට, ඔබට සදහම් හමු නොවුනොත් ඒක කරන්න බෑ. සදහම් තිබුණාට ඔබට නොතැරෙනවා නම් ඒක කරන්න බෑ. සදහම් තිබුණාට ඔබ මෙහෙ නෙවෙයි නම් ඉන්නේ ඒක කරන්න බෑ. ඒ නිසා මේකත් හේතුඵල ධර්මයක්. අදාළ හේතු එකතු වීමෙන් තමයි අදාළ ඵලය ගන්න වෙන්නේ. එහෙනම් අපට ඒ සඳහා කිසියම් මේ සඳහා බුදුන් වහන්සේ නිර්දේශ කළා වූ ධර්ම න්‍යායක් පාවිච්චි කරන්න වෙනවා. කොයි ධර්ම න්‍යාය පාවිච්චි කළත් සිද්ධ වෙන්න ඕන වර්තමාන මොහොත අනාගතයකට උපදින හේතුවක් උපදින්න ඵලයක් ඉතුරු නොකර අවසන් කරන්න හැකියවීම. අන්න ඒක තමයි මේ යස්ස පාපං කතං කම්මං කුසලේන ප්‍රීතියති කියලා කියන්නේ. කාගාවද කවුරු ගාවද මේ අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු නොවි අවසන් වෙන්නේ? අත්තිබික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛ්‍යා සංවත්තති. කලුත් නැති සුදුත් නැති කලු සුදුත් නොවන කර්ම, මේ කර්ම සියල්ල ෂේ කිරීමේ කර්මයක් පෙන්නනවා. කන්න කම්මං තස්ස පහනාය, සුඛ කම්මං තස්ස පහනාය, කන සුඛ කම්මං තස්ස පහනාය. තුනම ප්‍රහාණය කිරීමේ චේතනාව. ඇයි? අරවා කර්ම විපාක සහාය සසරට ඇද තබන බැඳ තබන සංයෝජන බැවින්. ඉතින් මේ සංයෝජනවල මේ බන්ධනය බොහෝ දෙනා දකින්නේ තමන්ට ලැබෙන්න ඕන සැපයක් විදිහට. ඒ නිසා භවාරාමා බික්කවේ පජා භවරතා භව සම්මුදිතා කියන ගාථාව තුළ බුදුරජාණන් වහන්සේ වදාහරනවා රූපී අරූපී බඹලෝ යන කෙනා බ්‍රහ්ම ලෝකෙ ගිහින් ඉන්නේ මට තැනසීමක් තියෙනවායි කියලා ඒක ආරාමයක් බවට පත් කරගන්නවා. පිනෙන් පරලෝ ගිහිල්ලා සිතූ පැතූ සම්පත් මනෝමය ලබන්නා වූ අර භද්‍රගටේ සුරබිදේනු එහෙම ඉන්නවා කියලා කතා කරන සිතූ ගමන් සියල්ල ලබන්න පුළුවන් තැන මොන සැපතක්ද තියෙන්නේ කියලා. ඇයි ජරා මරණ ව්‍යාධි වලටපත් වෙන්න අරලෝ දහමට කම්පාවට අදාළ කාරණා නැහැනේ මොකක්වත් ගණකයක්. එඳ මොන සැපද? ඊට මෙහා පැත්තේ පුද්ගලයා මේ බාහිර වස්තුන් සමග සැපතක් පවතිනවා. ඒ නිසා මේවා මේ ක්‍රස් කර ගැනීම තුළ මේකෙන් සපන්න වේදිස්සෝය පිය කරනවා. මේ හැමෝම කවුද? භවාරාමා බික්කවේ පජා භවරතා භව සම්මුදිතා. ඔවුන් සියල්ලන්ගේම ක්‍රියාකලාපයන්ට එරෙහි ක්‍රියාකලාපයක් තමයි තථාගතයන් වහන්සේ තථාගතෝ භව නිරෝධාය ධම්මං දේසේති. මේ රහ වැටුනොත් තමයි කෙනෙක් භව නිරෝධගාමී ප්‍රතිපදාවට වැටෙන්නේ. නැත්නම් ඌ භවගාමී. සියවස් ගණනාවක් තිස්සේ බහුතරය 90ක් 95ක් 100ක්ම පාහේ 99ක් පාහේ භවගාමීත්වය තුල ආදැවින් පංචශීලයේ තුල දසශීලයේ තුල අටශීලයේ තුල උපසම්පදා ශීලයේ තුල භවගාමීත්වය තුල ආබැවින් සියල්ල ඒ තුලට හිර වී සියල්ල ඒ බුදු සමයේ එපමණයි කියලා අනිත් පැයටත් හිතන්න වෙලා තිබෙනවා. අලුතින් හිතා ගන්න, අලුතින් ගැඹුරට යන්න තියෙන ඕනෑකම ඔවුන් විසින්ම වට කරගෙන තිබෙනවා. මට මතක් වෙන උදාහරණයක් මම කියන්නම්. ඔය කුඩා මම මේ ළමා කාලයේ තුල මම දකිනවා ඔය අපේ අච්චම්මලා වෙසක් වල අවුරුදු උත්සවවලට මංගල උත්සවවලට මේ කොණ්ඩ කැවුම් හදනවා. ඒ ඇතලිය තෙල් දාපුවාම අර බහලන කොණ්ඩ කැවුම් පිටි ප්‍රමාණයට ඒක පළල් වෙලා එයා නිදහසේ හැදෙනවා. කොණ්ඩේ වඩාත් ඉහළට එනවා. නිදහසේ හැදෙන්න ඉඩ තියෙන නිසා. පසු කාලීනව මම දැක්කා මේ තෙල් තාච්චිය තියලා තියෙනවා අච්චුවක්. මේකට තමයි තෙල් දාන්නේ. මේ කැවින් ටික දාන්නේ. එතකොට යටපැත්තෙන් කොණ්ඩේ ඊට වඩා ලොකු වෙන්න බෑ. ඒක අච්චු කැවුම්.
අච්චු කැවුම් ලොකු වෙන්නේ. මොකද එකම අච්චු වෙන්නේ හැමදාම හැදෙන්නේ. ඒ නිසා ඒකට නිදහසේ හැදෙන්න බෑ. මෙන්න මේ ආගමික ජාතික අධ්‍යාපනික මේ පරිසර තුළ මම දකිනවා අද හදන්නේ අච්චු කැවුම්. නිර්මාණශීලීත්වයට ඉඩ නැතුව යනවා. ඒ පෙන්නන සීමාවන් තුළ ඒක ජය ගන්න ඇරුණාම ඊට එහාට හිතන්න බෑ. ඒ වුණාට බුදු සමය තුළ සහ අනිත් ආගම් තුළ මම දකින්නේ පවතින ආගමික ඒකාධිකාරයට එරෙහිව ගිය අය තමයි ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්නේ. පවතින බමුණු ඒකාධිකාරයට එරෙහිව ගිය කෙනෙක් තමයි බුදුන් වහන්සේ කියලා කියන්නේ. අපට සසුන තුලත් එහෙම ඒකාධිකාරයක් තියෙන්න පුළුවන් කෙනෙක් නැති වුණාට පනවන ලද. ඒකාධිකාරයේ නටඹුන් නැත්නම් ඒ ඒකාධිකාරයේ ලක්ෂණ ගිහියන්ට වෙන දහමක්. ඔවුන්ට නිවන අයිති නෑ. පැවිද්දන්ට විතරයි මේක අයිති වෙන්නේ. වනාන්තරයකට යන්න ඕන භාවනා කරන්න. ගෙදර ඉඳන් ඕක කරන්න බෑ. එහෙම නැත්නම් අනාගත බුදුවරයෙක් කෙනෙකුට මිනිස්සුන්ට අද කරන්න පුළුවන් කිරින් මේ තමයි අච්චුව. ඔය අච්චුවේ ඉඳලා නම් ගොඩ එන්න බෑ. ඔය අච්චුවේ හිටියානම් මමත් එතන තමයි ඉන්නේ. නමුත් ඊට වඩා එහාට යම් ආකාරයෙන් මොනම හෝ චින්තන රටාවක් තුල වචනෙන් වචන හිතන්න පුළුවන් නිසා තමයි ගැඹුරට එන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ නිසා තමයි අද ධම්මපදයේ ගාථා අරගෙන පාසල් යන කාලේ ඉගෙන ගත්ත අර්ථය වෙනුවට එහි ලෞකික අර්ථය කටපාඩම් අර්ථය වෙනුවට වෙන්න ඕන දේ පිළිබඳව ගැළපීමක් සිදු වෙන්නේ. එහෙනම් ඔබටත් මේ දේ තේරුම් ගන්න පුළුවන් නම් වර්තමාන මොහොතේ ඔබට අයිති කටයුත්ත කරමින් කිහිපට අතීතයට නොයවා මේ මොහොතේ ඔබට මොනවද ලැබෙන්නේ? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණු ලැබෙනවා. මේවා ලැබෙන විට අදාළ ඇම ගිලින්නට මාළුවා වතුර යට සැට සිටි සැඟෙනවා, සැඟවි එනවාසේ ඔබේ සිත ඇතුලේ හදාගත්ත අකුසල ධර්මයන් මතුවෙනවා. ලෝභ, දේශ, මොහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ වෛශයෙන්. ඒ තමයි හදාගත්ත සංගවාගත් ඔබේ දුර්වලකම් ටික. මේ ටික පවත්තන්න බුදුබණ ඕන නැහැ. ඕන තරම් මෝඩකම් කරලා මේක පවත්තන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් මේ මතුණන් පස්සේ මොකද කරන්න ඕන? ඒ තවදුරටත් අනාගතයට උනතවා අවසන් කරන්නට ඒ මොහොත නිමා කරන්න වෙනවා. ඒකට කියනවා නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති. ප්‍රහාණය සඳහා මේ කියන වචන වලට අදාළ අර්ථ ඔබ භාවිතා කරන්න වෙනවා. ඔබ පෙර ජීවිතයේ පෙරවිරි කරමින් හිටියේ මේක හොඳයි, සැපයි, සාන්තයි, මේකෙන් මට ලැබෙන්නේ ලාභයක් අලාභයක් වශයෙන් බාර ගන්න එක. ඒ නිසා ඔබට ඒක ඉවසනවා, බාර ගන්නවා. ඔබට බැහැර කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඒක පිළිබඳ වදයක් තේරෙන්නේ නැහැ. එඳ ඔහු නප්පජහති තුල ඉන්නවා පුතග්ජනයා. තථාගතයන් වහන්සේ වදාරනකොට ඒක බැහැර කරන්න කල්පනා වෙනවා. ඒ සඳහා තව දැක්මක් එකතු කරනවා. ඒ එක්ම එකතු කරන විශේෂයෙන් දැක්ම කියන එකේ තේරුම මේ මොහොතට හැඟීම මගේ ආත්මකට වචනෙන් ගත්තට අල්ලා ගැනීමෙන් සිදුවන දේ වෙනුවට අල්ලා නොගැනීම නම් වූ අනිදුක්ඛ අනාත්මයට යොමු කරන්න ඔබට පුළුවන් වෙනවා. ඒකට කියනවා විනෝදේති කියලා. දැන් ඔබට ඕනකමක් වෙන්නේ පවත්තන්ට නෙමෙයි, නවත්තන්ට. බ්‍යන්ති කරෝති. අන්න එතකොට එතන අකුසලයෙන් දුරු වීම බවට පත් වෙනකොට ඉන් එහාට හම්බ වෙන එකට කුසලයේ කියනවා. මේ ක්ලේශ ධර්මයන් නැසෙන්න ආරම්භ වෙනකොට සෝවාන් වෙන එක කුසල වල පළවෙනි ඉරියව්වයි. තව ටිකක් අකුසල ධර්මයන් නැසාද යනකොට හම්බ වෙන සකෘදාගාමීම කුසල වල දෙවෙනි ඉරියව්වයි. තව ටිකක් එහාට ක්ලේශ ධර්මයන් මකාගෙන යනකොට හම්බ වෙන කුසල ධර්මයේ තුන්වෙනි ඉරියව්වයි. සම්පූර්ණයෙන්ම අකුසල් ඉවර වෙනකොට හම්බ වෙන සම්පූර්ණ. අන්න අකුසලයෙන් වෙන්වීමේ කුසලයේ නැත්නම් මේ කළ පාප කර්මයන් ප්‍රහීන කිරීම තුළ ලැබෙන්නා වූ දැන් මොකක්ද ආලෝකය? දැන් අර ක්ලේශ ධර්මයන්ට කියනවා වලාකුල් කියලා. වලාකුල් ඉවත් වුණෙන් පස්සේ තියෙන නික්ලේශී බවට කියනවා හඳ එළිය වගේ කියලා. හඳ එළිය කොතරම් සෞම්‍යද සාන්තද? නික්ලේශී පුද්ගලයා අටලෝදහම හමුවේදී, ප්‍රශ්න හමුවේදී, තව අභියෝග හමුවේදී සාන්තයි. අන්න ඒ නිසා මේ ක්‍රියාමාර්ගයට යන්න ඔබට පුළුවන්කමක් තියෙන්න වෙනවා. මොනව හෝ අවබෝධයක් තුළ ක්‍රියාමාර්ගයකට යන්න. ඒ ක්‍රියාමාර්ගයේදී මේ කියන ආකාරයට මේ සිද්ධිය සිදු වෙනවා. ඒක සිදු වෙන්න ඕන දෙයක්. ඔබ මේ සඳහා වර්තමාන මොහොත භාවිතා කරන්න ඕන. වර්තමාන මොහොත පෙරකල මෝඩකම කරන්න නැති වෙන්න. පෙරකල මෝඩකමේදී අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තබා අවසන් කළා. දැන් අතීතයෙන් එන්නත් ඕන. වර්තමානයේ විඳින්නට කොහොමද හඳුනාගන්නටත් ඕන.
නමුත් ඒට ලෝභදේශ මොහ වශයෙන් ඇලී අනාගතයට තබන එක අවසන් කරන්නට ඒ මොහොතේ හේතු ඉතුරු නොකර අවසන් කරන්නා වූ නිරවශේෂ නිරෝධයට පත්වෙන්ට අවශ්‍ය සිහිය ඔබ ළඟ තිබෙන්න වෙනවා. ඒ සසරට බය බැවින්. මොන කර්මය රැස් කළත් ඒකට අනුව කයක් හෝ මනෝමය එකක් සකස් කරමින් සසර ඇවිදින්න සිදු වෙන බැවින්. සසර ඇවිද්දොත් බුදුවරු මුණ ගැහිම නැති වෙන බැවින්. මේ බුදුවරයා පුද්ගලයා නැති වුණත් බුදුවරයා වදාළ දහම තුළ අපට බුදුන් වහන්සේ බුදුන් න්‍යාය වදාළ පරමාර්ථ තත්ත්වය දකින්න පුළුවන් බැවින්. අපි අප්‍රමාද වෙන්න ඕන ඉක්මන් වෙන්න ඕන. ඒ පෞද්ගලිකව තබා ලබන ජයග්‍රහණයක් වගේ මේ තමන්ගේ මානසික විප්ලවය මේ වර්තමාන සමාජයේ මිනිසුන් තුළට කාන්දු වෙලා යනවා. එතකොට ඔවුන් සත්පුරුෂ මිනිසුන් බවට පත් වෙනකොට ඔවුන්ට පැවරෙන වගකීම වංචනික බවෙන් තොරව අවංකව, කෛරාටකකමෙන් තොරව අවංකව, සූරාකෑමකින් තොරව අවංකව, වගකීමකින් තොරව වගකීම් පැහැරෙන්නේ නැතුව කරන මිනිසුන් බවට පත් වෙනකොට එහි ප්‍රතිඵල ඔබට පමණක්ද ලැබෙන්නේ? සමාජයටම ලැබෙනවානේ. සමාජයක් යහපත් කිරීම සඳහා මෙම මිනිසුන් කරන කර්තව්‍ය මේ මිනිසුන්ගේ වගකීම කොතරම් උත්තරීතරද? ඔවුන් වගකීම් දරන්නන් වගකීම් පැහැර හරින්නේ නැහැ. නමුත් වර්තමාන සමාජය තුළ පෘථග්ජන භාවය තුළ ආත්මාර්ථය ඉස්මතු වීම තුළ සේවයට වඩා වැටුප, එහෙම නැත්නම් තමන්ගේ රජයේ කාර්යයට වඩා ආත්මාර්ථය ආදී මේ පැත්තෙන් තමන්ට ඕන පැත්තට මේක අරන් ගිහින් පරිහානිය දොරට විවෘත කරනු ලබනවා. පාලනය හරි බුදු සමය හරි ඒ හැම දෙයක්ම පෘථග්ජන පුද්ගලයෝ තමන්ට ඕන තැනට අරන් යනවා. නමුත් අපි ඒකට ඉඩ තියන්න හොඳ නැහැ. මතක තබා ගන්න. ඒ නිසා බුදු සමයෙන් පෙන්වන තැනට අපි එන වැරුණාම අපට ඕන තැනට බුදු සමය ගෙනියන්න කල්පනා කරන්න එපා. ඒක කවදත් එදත් අදත් ඉදිරියටත් වර්තමානයේ මිනිසුන් ධර්මයේ සරණින් ක්ලේශයන් ඉවත් කරගනිමින් අකුසලයෙන් වෙන්නේ මේ කුසලයට හේවත් මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියනා වූ මේ කුසල් වලට. එතකොට කුසලය අකුසලයෙන් වසා දාලා තියෙනවා. නැත්තම් කුසලයේ ඉවරම කරලා තියෙනවා. එහෙනම් කර්ම ෂය වෙලා තිබෙනවා. මේ පදේ මේ ගාථාවේ පවතින මේ අර්ථයයි. ඒ නිසා ඒ අර්ථය වටහාගෙන ඔබටත් ඒ අනුගමනය කරන්නට අවශ්‍ය ඇසපාදා ගැනීමට අවශ්‍ය අවබෝධය කරා ළඟා වෙන්නට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිස් වේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අපි අදත් මෙම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව විශේෂයෙන්ම උපන්දින ත්‍යාගයක්. සදාදරණීය පියෙකුට, වැඩිහිටියෙකුට, ඥාතිවරයෙකුට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා දරුමුණු බුරන් විසින් සකස් කළ ත්‍යාගයක්. ඒ අනුව CEPW බණ්ඩාරනායක වරහන් ඇතුලේ චන්ද්‍රා මහත්මාගේ නැත්නම් පියාණන්ගේ නැත්නම් ඥාතිවරයාට වසර ආයු වර්ෂ 82ක් පිරීම නිමිත්තෙන් එතුමන්ට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම සඳහා තමයි දරුවන් වශයෙන් සංජීව, සුජීව, නිරෝෂණී, ධනංජනී, වරුණි සහ මුණුබුරු මිනිබිරියන් වශයෙන් නිලේෂ්, ශවීන්ද්‍ර, ශාවින්දි, කාව්‍යා, ගෙනාරා, හර්ෂණ සහ දිලුක්සි යන අය මෙම දායකත්වයේ හවුල්කරුවන් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ ඔවුන්ගේ පළමු ප්‍රාර්ථනය ස්වකීය වැඩිහිටි ජ්‍යෙෂ්ඨ ඥාතිවරයාට තවදුරටත් නිදුක්ඛ නිරෝගීව සුවපත් දීර්ඝායු සම්පන්න බවට පත්වීමට අවශ්‍ය ආශිර්වාදයේ මේ උපන්දිනය තුළ ලැබේවායි කියලා ධර්ම දානයක් දීලා ඒ තුලින් ලබන්නා වූ අවබෝධය තුළ ලෝකයාට මෑතකදී පරලොස්සපත්වන්ට යෙදුනා වූ මානලී බණ්ඩාරනායක මහත්මිය, ගාමිණී බණ්ඩාරනායක මහත්මයා, දිල්ෂාන් බණ්ඩාරනායක මහතා ඇතුළු පරලොස්සපත්වන්ට යෙදුනා වූ නම් වශයෙන් සඳහන් කළ නොකළ දෙමව්පියන්, දෙගරුන්, ඥාතිහිත මිත්‍රාදීන් ආදී ඇතුළුකොට ඇති ඒ අතර යම්තාක් පින් කැමැති, පින්මද, පින් බලාපොරොත්තු වෙන්නා වූ සංසාරික ඥාති වර්ගයා සිටිනම් ඒ හැම දිනාට මේ පුණ්‍ය ආනුමෝදනාව ජීවිතය සැපවත් වීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ගරුතර දේශකින් වහන්සේටත් සහ අප සැම සියලු ඥාතිහිත මිත්‍රාදීන් ඇතුළු සිසු දරුවන් මෙන්ම සියලු ලෝක සත්වයන්ටම නිවන් මඟ හෙළ කර ගැනීම සඳහා මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවක් කරනවා.
ඒ අනුව මෙම ධර්මදේශනාව සඳහා මූල්‍යදායකත්වය දරා ධර්මදේශනා කරවාගෙන ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ජනිත වන්නා වූ මේ ශක්තියින් විශේෂයෙන් ධර්මමුණුබුරන් වශයෙන් ස්වකීය වැඩිහිටියාණන් වෙනුවෙන් CEPW බණ්ඩාරනායක මහත්මයාගේ ජන්මදිනය නිමිති කොටගෙන එතුමන්ට නිදුක් නිරෝගී සුවපත් සුබ උපන්දිනයක් වේවායි කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබට පෙර ඔබගේ නමින් නැසීමේ පරලෝකීය වූ ඥාති වර්ගයාට උපහාරයක් වේවා. පින් කැමැති අය පින් ලබා ජීවිතය සැපවත් කරගෙන ඒ තුලින් නිවන් ලැබෙන්නේ නැහැ. මතු පෙරනා භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණේ ගැඹුරු තේරුම් ගැනීම තුළින් ඔවුන්ට සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන මංපෙත් පිළ කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. ඔබේ ප්‍රාර්ථනය අනුව අපටත් අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබ හැම දිනාටමත් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ධර්ම දානයේ ආනිසංසයක් වශයෙන් ගත් කල ඔබට ධර්ම අවබෝධය ලබාගෙන ඔබගේ දුක් කෙලවර කර ගැනීමටත් හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනය අපි කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං